ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. සැබවින්ම අපි දන්න කාරණා අපි තවත් දිගින් දිගට බලාගෙන යන්නේ. ඉතා වැදගත්. අපි තේරුම් ගන්න ඕන මුලා වෙන එක දේව කැමැත්ත නෙවෙයි. අපි දේව දරුවන් හැටියට අපි මුලා නොවි සිටින්නට ඕන. මුලා වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබගේ ජීවිතේ ඉදිරියට යෑම ඔබ නවත්තන්නටයි නැත්නම් ඔබගේ ජීවිතේ ඉදිරියට යෑමක් නැතුව යන ඔබට ඒ කියන්නේ ඔබ මුලා වුණොත් එකම එක ස්ථානයක වියවුල්කමකටපත් වී ඔබ සිටින්නටයි යන්නේ. නමුත් ඔබ තේරුම් ගත්තා නම් මම මුලා වෙන්නේ නැහැ. මම ඉඩ දෙන්නේ නැහැ සතුරාට මගේ ජීවිතේ විනාශ කරන්න. මම විශ්වාස කරනවා මේ අන්තිම කාලය ගැන මට පැහැදීමක් තිබෙනවා. මට ඇති වී තිබෙනවා. මට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. දේව දරුවෙක් හැටියට මම ගැලීම ලබාගත් දේව දරුවෙක්. මම ශුද්ධවන්තයෙක්. උන්වහන්සේගේ හස්තයෙන් කොහෙත්ම කිසි කෙනෙකුට බෑ මාගේ ජීවිතේ අරන් දාමන්න. උන්වහන්සේගේ හස්තයේ ඔබ සිටින්නේ. ඉතින් ඔබේ නාමය ස්වර්ගයේ ජීවන පොතේ ලියා තිබෙන බව අපි විශ්වාස කරමු. ඒ නිසා ඔබට බය වෙන්නට අවශ්‍යතාවයක් නැහැ. සියල්ල යක්ෂයාගේ ක්‍රියාව නිතරම දකින්නේ මනුෂ්‍යයන්ගේ ජීවිතයට බයක් ඇති කරන්න. ඕනම ඉගැන්වීමක් ඔබගේ ජීවිතයට බියක් ඇති කරනවා නම් තේරුම් ගන්න එක දෙවියන් වහන්සේගෙන් නොවේ. දෙවියන් වහන්සේගේ බය නම් සැබවින්ම ප්‍රඥාව. දෙවියන් වහන්සේට බය වීම නම් නපුරු දේ ද්වේෂ කිරීම. දෙවියන් වහන්සේට බය වීම නම් අපගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් නැත්නම් උන්වහන්සේට ගරු කරමින් ජීවත් වෙන එක. දේව බය කියලා අපගේ ගැළවීම නැති වෙයි කියලා හෝ නැත්නම් අපි නොමග යයි කියලා නැත්නම් අපට පීඩා තුලින් ගමන් කරන්නට වෙයි. පීඩා කාලය තුල ඒ ඔක්කොම තිබෙන යක්ෂයාගේ ක්‍රියාවන් අපව මුලා කරන්න. ඒ නිසා අපි තේරුම් ගත්තා අපි හරවමු යෝහාන් 10 වෙනි පරිච්ඡේදයට. යෝහාන් 10 වෙනි පරිච්ඡේදයේ සඳහන් වී තිබෙන්නේ 27 වෙනි පදයේ සිට කියවමු. මාගේ බැටළුවෝ මාගේ හඬ අසති. මමද ඔවුන් අඳුනමි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ බැටළුවන් හඳුනනවා. ඒ වගේම උන්වහන්සේගේ බැටළුවන් උන්වහන්සේගේ හඬටයි ඇහුම්කන් දෙන්නේ. වෘකයාගේ හඬට නොවේ ඇහුම්කන් දෙන්නේ. බැටළුවන් අසන්නේ ඒ එඬේරගේ යහපත් හඬ. 28 වෙනි පදේ මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි. ඔව්හු කිසි කලකත් විනාශ නොවන්නෝය. කිසි කලක ඔවුන් විනාශ වන්නේ නැහැ. මම ඔබට දෙන්නේ සදාකාල ජීවනය. දැන් අපි බැටළුවන් හැටියට අපට තිබෙන්නේ සදාකාල ජීවනය උරුමය. කොහෙත්ම කිසි කෙනෙකුට ඒක නැති කරන්නට බෑ. ඒ කියන්නේ කිසි කලක ඔව් විනාශයටපත් වෙන්නේ නැහැ. දිගටම කියවමු. කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය. කිසිවෙකුට බෑ මාගේ අතින් උදුරා ගන්න. අපි සිටින උන්වහන්සේගේ හස්තේ. උන්වහන්සේගේ හස්තේ අපි සිටිනවා නම් කාටද පුළුවන්කමක් තිබෙන්නේ උන්වහන්සේගේ හස්තෙන් අප උදුරා ගන්න? කිසිවෙකුට බෑ. කිසිවෙකුට බෑ. කිසි කාරණාවකට බෑ. ඔබ ගැලීම ලබාගත් කෙනෙක් නම් එනම් ඔබ තේරුම් ගන්නට ඕන මට සදාකාල ජීවනයේ තිබෙනවා. කිසි කෙනෙකුට බෑ මාව උන්වහන්සේගේ හස්තෙන් උදුරා ගන්න. ඊට පස්සෙවත් උන්වහන්සේ තවත් ස්ථිර වශයෙන් මේ දේ පවසනවා. 29 වෙනි පදේ. ඔවුන් මට දුන්නා වූ මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය. සියල්ලන්ට වඩා උතුම්ය මාගේ පියාණන් වහන්සේ. සියල්ලන්ට වඩා උතුම් මාගේ පියාණන් වහන්සේ. කියන්නේ උන්වහන්සේ කතා කරේ දෙවියන් වහන්සේ ගැන මේ අවස්ථාවේදී. ඊට පස්සේ උන්වහන්සේ මොකද කියන්නේ? පියාණන් වහන්සේගේ අතින් ඔවුන් උදුරා ගන්නට කාටවත් බැරිය. පියාණන් වහන්සේගේ අතින් ඔවුන් උදුරා ගන්නට බෑ. කොහෙත්ම. ඉතින් ඔබට බයක් තිබෙනවා ඔබේ ගැලවීම සම්බන්ධව. එහෙනම් ඔබ මේ පද මෙනෙහි කරන්න. කිසිවෙකුට බෑ උන්වහන්සේගේ අතින් ඔබව උදුරා ගන්න. කිසිවෙකුට බෑ. කොහෙත්ම කාටත් කොහෙත්ම බෑ. ඒ නිසා අපි තේරුම් ගත්තනම් මගේ තිබෙන වටිනාකම සදාකාල ජීවනය. සදාහටම දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ මම සිටින්නටයි යන්නේ. ඒ දේ කවදාවත් නැති කරන්නට බෑ කාටවත්. මනුෂ්‍යයන් නිතරම බයක් ඇති කරන්නට උත්සාහ කරා. ඔබේ ගැලීම නැති කරගත්තද? ඔබේ ගැලීම ආරක්ෂා කරන්න අපට ගැලීම ආරක්ෂා කරන්න විදියක් නැහැ. අපට තිබෙන්නේ මේ ගැලීමේ තිබෙන ආශිර්වාද භුක්ති විඳින්න. අපේ ගැලීම ආරක්ෂා කරන්න බෑ අපට. කොහොමද බයිබලයේ සඳහන් කරලා නැහැ ඔබේ ගැලීම ආරක්ෂා කරගන්නයි කියලා. බයිබලයේ සඳහන් කර තිබෙන්නේ මේ ගැලවීමේ තිබෙන ආශිර්වාදය භුක්ති විඳින්න.
සියලු ආශිර්වාදයක් භුක්ති විඳින්න ඔබ. බයෙන් ජීවත් වෙන්න එපා. කිතුණු භක්තිකයන් බයෙන් ජීවත් වෙන්න එපා. බය දෙවියන් වහන්සේගෙන් නොවේ. දෙවියන් වහන්සේට බය අඩුකමේ ආත්මයක් දීලා නැහැ තවත් බියෙන් ජීවත් වෙන්න. ඕනම ඉගැන්වීමක් ඔබගේ ජීවිතයට බියක් ඇති කරනවා නම් සැකසහිත සිතුවිලි ඇති කරන ඔබගේ ගැලවීම සම්බන්ධව ඔබ තේරුම් ගන්නට ඕන මේක දෙවියන් වහන්සේගෙන් නොවේ කියලා. ඒක දෙවියන් වහන්සේගෙන් වෙන්නට බෑ. ඒට හේතුව දෙවියන් වහන්සේ කවදාවත් මනුෂ්‍යයන්ගේ ජීවිතවල සැකසහිත සිතුවිලි ඇති කරන්නේ නැහැ. සැකසහිත සිතුවිලි ඇති කරන්නේ නැහැ උන්වහන්සේ. දේශකයන්ගේ තිබෙන දුර්වලකම් ඒ වගේම දේශකයන් උත්සාහ කරන්නේ මනුෂ්‍යයන්ව ඇදගන්න ඒ අය වෙතට. ඒ නිසා තමයි ඒ අය එක එක භයංකාර සිතුවිලි මනුෂ්‍යයන්ගේ මනස් වලට දමන්නේ. කවදාවත් අපට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි තනි පුද්ගලයන් හැටියට අපි කොයි ස්ථානයක සිටියත් හරි දෙවියන් වහන්සේ අප සමගයි සිටින්නේ. ඔබට පුළුවන් යාත්නා කරන්න, ඔබට පුළුවන් යක්ෂයන් දුරු කරන්න, ඔබට පුළුවන් බලවත් දේවල් ඔබගේ ජීවිතේ කරන්න. ඔබ ඇදහිලිවන්තයෙක් නිසා. ඔබ බලවන්ත පුද්ගලයෙක්. අවුරුදු ගණනාවක් තිස්සේ සභාවට විරුද්ධව යක්ෂයා ක්‍රියා කරමින් සිටින්නේ විශේෂයෙන්ම නායකයන් හරහා. නැතිනම් අපි දකින්නේ ඇදහිලිවන්තයන්ගේ ජීවිතවලට නිතර මෙයාගේ ජීවිතේට බයක් ඇති කරන්නට උත්සාහ කරන්නේ. නිතර යක්ෂයා උත්සාහ කරන්නේ බියක් ඇති කරන්න. නමුත් ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ සෙනග නැත්නම් උන්වහන්සේගේ සෙනග උන්වහන්සේ ආරක්ෂා කරන බව විශ්වාස කරන්න. අපි හරවමු යෙරමියා පොතට 23 වෙනි පරිච්ඡේදයට. යෙරමියා පොතේ 23 වෙනි පරිච්ඡේදයට හරවමු. යෙරමියා පොතේ 23 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට අපි කියවමු. මාගේ ගොදුරු බිමේ බැටළුවන් නැති කරන්නා වූ විසුරුවා දමන්නා වූ එඬේරුන්ට දුක් වේයයි ස්වාමීන් වහන්සේ කියන සේක. ස්වාමීන් වහන්සේ කියන්නේ එයාට දුක් වේ. එඬේරුන්ට දුක් වේ. සෙනග විසිරී යන තරමට ක්‍රියා කරනවා. කවුද සෙනග විසිරී යනට උත්සාහ කරන්නේ? නැත්නම් කාගේ ක්‍රියාවක්ද? මුලාවේ ක්‍රියාවක්. යක්ෂයා, මුලාකාරයා. ඉතින් උන්වහන්සේ කියන්නේ එයාට දුක් වේ. දෙවියන් වහන්සේ උත්සාහ කරන උන්වහන්සේගේ සෙනග රැස් කරන්න. නමුත් බොරු ගුරුවරයන් සිටින්නේ නැත්නම් බොරු එඬේරන් සිටින්නේ ඒ සෙනග විසිරී යවන්න. ඒ තුලින් දෙවියන් වහන්සේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැති තරමට එයාට දුක් වේ. දෙවනි පදේ කියවමු. එබැවින් ඊශ්‍රායල්ගේ දෙව් වූ ස්වාමීන් වහන්සේ මාගේ සෙනග පෝෂණය කරන එඬේරුන්ට විරුද්ධව මෙසේ කියන සේක. නුඹලා මාගේ බැටළුවන් බලා නොගෙන ඔවුන් විසිරුවා පන්නා දැමුවහුය බලව. නුඹලාගේ ක්‍රියාවල නපුරුකමට නුඹලාට දඬුවම් කරන්නෙමි ස්වාමීන් වහන්සේ කියන සේක. ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව නැති වෙන අපි දකින්නේ එළිදරව් පොතේ විශේෂයෙන්ම සඳහන් කර තිබෙනවා. අපි මේ පදයට අපි නැවත එමු. අපි ඉස්සෙල්ලා කියමු එළිදරව් පොතට හරවමු. එළිදරව් පොතේ පළවෙනි පරිච්ඡේද අන්තිම සිට අපි දකින්නේ දෙවියන් වහන්සේ සභාවකට කතා කරලා පැවසුවේ. අපි කියවමු දෙවනි පරිච්ඡේදයේ පළවෙනි පදේ. එපිසේ සභාවේ දූතයාට මෙසේ ලියන්න. තමන් දකුණෙහි තාරකා සත දරන්නා වූ රන් පහන් රුක් සත මැද සක්මන් කරන්නා වූද තනන් වහන්සේ මේ කාරණා කියන සේක. එනම් නුඹේ ක්‍රියාවල්ද නුඹේ වැඩ සහ ඉවසීමද නුඹ නපුරෙන් නූරුස්සන බවද ප්‍රේරිතයන් නොවන නමුත් තුමු ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසි කර බලා ඔවුන් බොරුකාරයන්නන් යයි නුඹ දැනගත් බවද ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමයේ නිසා දුක් කුසුලා ක්ලාන්ත නො වූ බවද දනිමි. පස්වෙනි පදේ. එබැවින් නුඹ වැටී සිටින්නේ කොතනින්දයි සිහිකොට පශ්චාත්තාපව පළමු ක්‍රියාවන් කරන්න. නැතහොත් මම නුඹ ළඟට ඇවිත් නුඹ පශ්චාත්තාප නොවෙනවා නම් නුඹේ පහන් රුක ස්වකීය ස්ථානයෙන් අහක් කරන්නෙමි. පහන් රුකය අහක් කරනවා කියලා කියන්නේ අපි දකින්නේ දෙවියන් වහන්සේගේ ආලේපය තවත් එම ස්ථානයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බොහෝ අයට ඒ දේ වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ ආලෝකය නැත්නම් ආලේපයෙන් එයාට තවත් ගමන් කරන්න විදියක් නැහැ. දැන් එවැනි අදහස තමයි මෙතනක් දෙන්නේ. දෙවියන් වහන්සේ ගෙන දෙන දඬුවම නම් උන්වහන්සේ කියන්නේ සෙනග රැස් කරන ස්වභාවයක් මිනිස්යන්ට නැත්තම් සෙනග විසිරී යන තරමට ක්‍රියා කරන පුද්ගලයන් නම් එනම් දෙවියන් වහන්සේ එයාට විරුද්ධවයි සිටින උන්වහන්සේ කියන්නේ ඒක
දෙවියන් වහන්සේගේ ක්‍රියාවක් නොවේ ඒ මනුෂ්‍යයන්ව විසිරී යවන්නට. අපි නැවත ඊර්මයා පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයට හරවමු. නමුත් මාගේ රැළෙන් ඉතුරු වෙන්නන් මා විසින් පන්නා දැමූ සියලු දේශවලින් මමම රැස් කර නැවත ඔවුන්ගේ ගාල් වලට ගෙනෙන්නෙමි. ඔව්හු බෝවි වැඩිවන්නෝය. ඔවුන් පෝෂණය කරන එඬේරුන්ද ඔවුන් කෙරෙහි පත් කරන්නෙමි. ඔව්හු තවත් බය නොවන්නෝය, නොකැළඹෙන්නෝය. එකෙක්වත් නැති නොවන්නේ යයි ස්වාමින් වහන්සේ කියනසේක. එක්කෙනෙක්වත් නැති වෙන්නේ නැහැ. උන්වහන්සේ සඳහන් කරන්නේ කොහොමද? උන් හොඳ පෝෂණය ලබා දෙන පිණිස දෙවියන් වහන්සේ යහපත් එඬේරන් අපට දෙනවයි කියලා සඳහන් කර තිබෙන්නේ. කවදාවත් බය වෙන්නට අපට අවශ්‍ය නැහැ. හොඳ පෝෂණයක් ඔබට තිබෙනවා නම් කිසි කලක ඔබ බය වෙන්නේ නැහැ. අපි නැවත 3 වෙනි පදේ කියවමු. නමුත් මාගේ රැළෙන් ඉතුරු වෙන්නන් මා විසින් පන්නා දැමූ සියලු දේශවලින් මමම රැස් කර නැවත ඔවුන්ගේ ගාල් වලට ගෙනෙන්නෙමි. ඔව්හු බෝවි වැඩිවන්නෝය. 4 ඔවුන් පෝෂණය කරන එඬේරුන්ද ඔවුන් කෙරෙහි පත් කරන්නෙමි. ඔව්හු තවත් බය නොවන්නෝය, නොකැළඹෙන්නෝය. තවත් කැළඹිලි තත්යකට පත් වෙන්නේ නැහැ. තවත් බය වෙන්නේ නැහැ. හොඳ පෝෂණයක් ඔබට තිබෙනවා නම් ඔබ කවදාවත් කැළඹිලි තත්යකට පත් වෙන්නේ නැහැ. බය වෙන්නෙත් නැහැ. බොහෝ මනුෂ්‍යයන් බොහෝ බැටළුවන් අද බියෙන් ජීවත් වෙන්නේ වැරදි ඉගැන්වීම් නිසා. වැරදි අදහස් සිතුවිලි නිසා. ඉතින් අපි දකින්නේ සෙනග විසිරී යනවා, සෙනග බය වී ජීවත් වෙන්නේ. නමුත් ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ හොඳ එඬේරුවන් අපට දෙන බව විශ්වාස කරමු. සමහරක් අය ඉදිරි අනාගතයේ ඔබලත් එඬේරුවෙකුගේ සේවයන් ඔබලාට කරන්න පුළුවන්. ඉදිරි අනාගතයේ. ඇයි දෙවියන් වහන්සේ සොයන්නේ හොඳ පෝෂණයක් ලබා දෙන එඬේරුවන්. උන්වහන්සේ කැමති නැහැ සෙනග විසිරී යන තරමට මිනිස්යන්ව බය කරන එඬේරුවන් නොවේ. උන්වහන්සේට වන මිනිස්යන් එක්රැස් කරන සෙනගක්. නායකයන් වෙන්නට ඕන. එයා අයගේ ජීවිතවල තිබෙන්න ඕන ගතිගුණයක් කිසි බියක් නැතුව සෙනගට හොඳ පෝෂණයක් දෙන්නට ඕන. කවදාවත් නායකයෙකුගේ ජීවිතේ නැතිනම් හොඳ ගතිගුණ නැත්තම් එඬේරුවෙකුගේ ගතිගුණක් නැත්තම් ඒ කෙනා නිර්භීතකමෙන් ජීවත් වෙන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම ඒ කෙනාගේ ඒ රැළ සම්පූර්ණයෙන්ම විසිරී යන්නටයි යන්නේ. දෙවියන් වහන්සේ කුමක්ද සඳහන් කරන්නේ මෙතන? උන්වහන්සේ එක් රැස් කරන සෙනග ඒ වගේම හොඳ පෝෂණයක් ලබා දෙනවා. කවදාවත් තවත් බියෙන් ජීවත් වෙන්නේ නැහැ. තවත් බියෙන් ජීවත් වෙන්නේ නැහැ. 4 වෙනි පදේ නැවත අපි කියමු 4. ඔවුන් පෝෂණය කරන එඬේරුන්ද ඔවුන් කෙරෙහි පත් කරන්නෙමි. ඔව්හු තවත් බය නොවන්නෝය, නොකැළඹෙන්නෝය. එකෙක්වත් නැති නොවන්නේ යයි ස්වාමින් වහන්සේ කියනසේක. ස්වාමින් වහන්සේ කියන්නේ එක්කෙනෙක්වත් නැති වෙන්නේ නැහැ. ඒතර තවත් අදහසක් තිබෙනවා. එක්කෙනෙක්වත් කිසිම විදියකින් අනතුරුදායකට පත් වෙන්නේ නැහැ. එක්කෙනෙක්වත් හිඟභාවයේ ජීවත් වෙන්නට යන්නේ නැහැ. එක්කෙනෙක්වත් දෙවියන් වහන්සේට කැමති ඒ ස්ථානයට අපව ගෙන එන්න. ඒකයි දේව කැමැත්ත. දෙවියන් වහන්සේ කැමති නෙවෙයි සෙනග විසිරී යන්නට ඕනේ කියලා. දේව කැමැත්ත නෙවෙයි මිනිස්යන් වියවුල්කමට පත් වෙන්න ඕනේ කියලා. ඒක දෙවියන් වහන්සේගේ ක්‍රියාවක් නෙවෙයි. ඒක දෙවියන් වහන්සේ ක්‍රියාවක් නෙවෙයි. අපි යෙරමයා පොතේ තව පදයක් බලමු. 3 වෙනි පරිච්ඡේදයට හරවා 15 වෙනි පදේ කියවමු. මාගේ සිතට එකඟ වූ එඬේරුන්ද නුඹලාට දෙන්නෙමි. මාගේ සිතට එකඟ වෙන එඬේරන් මං නුඹලාට දෙන්නේය. කොයිතරම් වැදගත්ද? ස්වාමින් වහන්සේගේ සිතට එකඟ වෙන අය. ස්වාමින් වහන්සේ කැමැත්ත උන්වහන්සේගේ සිත උන්වහන්සේගේ බැටළුවන්ට ඒ පෝෂණය හරි ලෙස දෙන්න. සමහර කෙනෙකුගේ ජීවිතවල බලපුවාම කිසිම ගුණාංගයක් නැහැ. දෙවියන් වහන්සේගේ ගතිගුණ නැහැ. එයාට තිබෙන්නේ බිය, සෙනග නැති වෙයි කියලා. නැතිනම් එයාට තිබෙන බිය නිසා ඒගොල්ලෝ සෙනග එක්රැස් කරන්න උත්සාහ කරන්නේ එයාගේ තිබෙන බිය නිසා. නමුත් කිසි බියක් නැහැ සැබෑ එඬේරුන්ට. කිසි බියක් නැහැ. දෙවියන් වහන්සේ ඒ එඬේරුන් පත් කර තිබෙන්නේ උන්වහන්සේගේ සිතේ ප්‍රකාරයට. නැවත කියවමු. මාගේ සිතට එකඟ වූ එඬේරුන්ද නුඹලාට දෙන්නෙමි. ඔවුන් දැනගැන්මෙන්ද නුවණින්ද නුඹලා පෝෂ්‍ය කරනවා ඇත. දැනගැන්මෙන්ද නුවණින්ද පෝෂණය ලබා දෙන්නේ. ඉතින් එඬේරුගේ
තිබෙන වගකීම පෝෂණය ලබා දෙන්න. එන්ඩේරුවෙකුගේ තියෙන වගකීම පෝෂණය ලබා දෙන්න. පෝෂණයක් නැතිනම් අනිවාර්යයෙන්ම සෙනඟ විසිරී යනවා. එන්ඩේරුන්ගේ වෙනත් අදහස් තිබෙනවා නම් සෙනඟ රැස් කරගන්න උත්සාහ කරනවා නම් අපි දකින්නේ ඒ සෙනඟ කවදාවත් සිටින්නට යන්නේ නැහැ ඒ ස්ථානවල. නමුත් සැබෑ බැටළුවන් නැත්තම් සැබෑ එන්ඩේරුන් නිතරම උත්සාහ කරන්නේ දෙවියන් වහන්සේගේ සිතේ ප්‍රකාරයට ක්‍රියා කරන්න. දෙවියන් වහන්සේගේ සිතේ ප්‍රකාරයට ක්‍රියා කරන්න නුවණෙන්ද දැනගැන්මෙන්ද ඒ අයට පෝෂණය ලබා දෙන්න. කොයිතරම් වැදගත්ද? පෝෂණය ලබා දෙන විට ඔබ හොඳ ස්ථානයකට යනවා නම් ඔබට පෝෂණය ලැබෙන ස්ථානයක කවදාවත් ඔබ බියෙන් ජීවත් වෙන්නේ නැහැ. ඔබට ඇදහිල්ලේ වාක්‍ය අසනවා නම් නිතර ඔබ කවදාවත් ඔබ බියෙන් ජීවත් වෙන්නට යන්නේ නැහැ. කොහෙත්ම බොහෝ තැන්වල ඇදහිල්ල නොවේ තිබෙන්නේ බිය තිබෙන්නේ. අන්තිම කාලේ මොකක්ද තිබෙන පණිවිඩය? ඇදහිල්ලෙන් ජීවත් වෙන්න. යේසුස් වහන්සේ ලූක් 18:8 පැවසුවේ කුමක්ද? විශේෂයෙන්ම උන්වහන්සේ පැවසුවේ මනුෂ්‍ය පුත්‍රයා එන කල පොළොවේ ඇදහිල්ල තිබෙයිද? ඒක ප්‍රශ්නයක් විතිබුණු උන්වහන්සේට. පොළොවේ ඇදහිල්ල තිබෙයිද? ඉතින් යහපත් එන්ඩේරුන් දෙවියන් වහන්සේගේ සිතේ ප්‍රකාරයට සිටින එන්ඩේරුන් නිතර මොකද්ද කරන්නේ? ඇදහිල්ලේ වචනය පෝෂණය ලබා දෙනවා. ඒ පදේ කියවමු. එසේ වී නමුත් මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි පොළොවේ ඇදහිල්ල සම්භවේදයි කීසේක. ඇදහිල්ල පොළොවේ ඇදහිල්ල සම්භවෙයිද? යක්ෂයා තරම් දුරට මනුෂ්‍යයන්ගේ ජීවිතවල බිය ඇති කරනවා. පොළොවේ ඇදහිල්ල තිබෙයිද? ඇදහිල්ල පැමිණෙන්නේ කොහොමද? යහපත් එන්ඩේරුන් දෙවියන් වහන්සේගේ සිතේ ප්‍රකාරයට නුවණ ඇතුව දැනගැන්මෙන් පෝෂණය ලබා දෙන විට සෙනගට එයාය පෝෂණය ලබා ගත්තාම එයාය ඇදහිල්ලෙන් ක්‍රියා කරන පටන් ගන්නවා. ඇදහිල්ලෙන් ක්‍රියා කරනවා. එයාය කිසි බියක් නැහැ. නිතර ඇදහිල්ලෙන්ම ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. එන්නේරුන් ඇදහිල්ලෙන් ජීවත් වෙනවා නම් ඒතර පෝෂණය ලබා ගන්න අයත් එයාටත් ඇදහිල්ල තමයි ලැබෙන්නේ. ඔබට ඕනම ඉගැන්වීමක් ඔබගේ ජීවිතේ සැකයක් බියක් ඇති කරනවා නම් ඒක දෙවියන් වහන්සේගෙන් නොවේ. ප්‍රතික්ෂේප කරන්න. ඒවා ප්‍රතික්ෂේප කරන්න. දෙවියන් වහන්සේ කවදාවත් විසිරී යන තරමට මනුෂ්‍යයන්ගේ ජීවිතවලට ක්‍රියා කරන්නේ නැහැ. ඕනම කෙනෙක් සෙනඟ විසිරවන්නට උත්සාහ කරනවා නම් ඒක දෙවියන් වහන්සේ කැමැත්ත නොවේ. ක්‍රියා 20 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදේ කියවමු. ක්‍රියා 20 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදය. දෙවියන් වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් විලේටගත් තමන්ගේ සභාව පෝෂණය කරන්නට ශුද්ධාත්මයන් වහන්සේ යම් රැලෙකි නුඹලා නායකයන් කොට නියම කළසේක්ද ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේශම් වෙන්න. මාගේ පිටත්ව යාමෙන් පසු රැළට අනුකම්පා නොකරන රෞද්‍ර වූ වෘකයන් නුඹලා අතරට පැමිණෙන බව දනිමි. නුඹලා අතරින්ම මනුෂ්‍යයන් නැගිට තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇදගන්නා පිණිස කාරණා පෙරලා කතා කරනවා ඇත. කාරණා පෙරලා කතා කරනවා ඇත. බයිබලයේ තිබෙන පද කාරණා පද වෙනස් විදියට පෙන්වන්නට පුළුවන්. නමුත් කවදාවත් සැබෑ බැටළුවෙකුට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කෙනාට සත්‍ය දන්නවා නම් ඒ සැබෑ වචනය තුල ගමන් කරන මිනිසෙක් නම් ඒ මනුෂ්‍ය පොඩ්ඩක්වත් සැලෙන්නේ නැහැ. ඒ මනුෂ්‍යයා කියයි මම ඇදහිල්ලෙන් පූර්ණ වී සිටින්නේ, ඇදහිල්ලෙන් මම ශක්තිමත් වී සිටින්නේ, මට බය වෙන්නට අවශ්‍යතාවයක් නැහැ. මට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. බිය දෙවියන් වහන්සේගේ නොවේ. බිය යක්ෂයාගෙන්. බිය පැමිණෙන්නේ වටා පිටා දේවල් වලින්. බිය පැමිණෙන්නේ බොරු ඉගැන්වීම් වලින්. ඉතින් මෙතන අපි දකින්නේ කාරණා පෙරලලා කතා කරන මිනිසයන් කීප දෙනෙක් ඉන්නවා. ඒ අය විසින් නැත්නම් සභාව තුලින්ම ඒ අය පැමිණෙනවා. පාවුල් පැවසුවේ මේ අවවාදය පාවුල් දුන්නේට හේතුව රැළ ගැන අනුකම්පාවක් ඇතුව සිටිය නිසායි. රැළ ගැන අනුකම්පාවක් තිබුණ නිසා පාවුල්ට රැළ ගැන අනුකම්පාවක් තිබුණා. නමුත් මේ සෙනගට කිසිම අනුකම්පාවක් නැහැ රැළ ගැන. මේ අයට කිසිම අනුකම්පාවක් නැහැ රැළ ගැන. නමුත් මේ අයගේ තිබෙන එකම කාරණාවක් තමයි සෙනග විසිරී යවන්න. ඒ වගේම රැළ ගැන සිතන්නේ නැහැ. ඒගොල්ලෝ නිතරම සිතන්නේ වෙනත් පෞද්ගලික අදහස්. නැත්නම් එයාගේ පෞද්ගලික සිතුවිලි. සහ
සතුරාගේ ක්‍රියාවන්ට ඇහුම්කන් දී සතුරා කියන විදියට ක්‍රියා කරමින් මනුෂ්‍යයන්ව මුලා කරමින් මනුෂ්‍යයන්ව නොවග යවන එකයි. එවැනි ස්වභාවයක් අපට තිබෙනවා නම් අනිවාර්යෙන්ම අපි වපුරන දේ අපි කපා ගන්නටයි යන්නේ. කවදා හරි දවසක වපුරන දේ අපි කපා ගන්නටයි යන්නේ. කිසි කලක ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අපි ප්‍රවේශම් වෙමු දේවදරුවන් හැටියට, ශුද්ධවන්තයන් හැටියට උන්වහන්සේ අපට දී තිබෙන ශක්තිමත් ඇදහිල්ල, ශක්තිමත්ව ජීවත් වෙන්න, මේ පොළොවේ රජකම් කරන්න, මේ පොළොවේ ජීවත් වෙන්න බියක් නැතුව. ඕනම කෙනෙක් බියෙන් ජීවත් වුණාම ඒ කෙනාට ඉදිරියට ගමන් කරන්න බෑ. ඒ මනුෂ්‍යර ඉදිරියට ගමන් කරන්න බෑ. අමාරුයි. වියවුල්කම කොයිතරම් භයානකද? අන්තිම කාලේ ගැන මනුෂ්‍යයන් ගන්නන ඉගැන්වීම් ගැන බලපුවාම සැබවින්ම මනුෂ්‍යයන් අද වියවුල්කමට පත් වෙලා සිටින්නේ. එයාගේ ගැලීම ආරක්ෂා කරන්න උත්සාහ කර ගන්නවා. ආපහු යන්නේ මොකද්ද? ව්‍යවස්ථාවට, ආපහු ක්‍රියාමාලාවල් වලට යනවා. අපි මේ දේ කරන්න ඕන, අපගේ ජීවිතය ආරක්ෂා කරන්නට ඕන. ඔබගේ ජීවිතය ඔබට කොහෙත්ම ආරක්ෂා කරගන්න බෑ. ඔබගේ ගැලවීම ඔබට ආරක්ෂා කරගන්නට බෑ. ගැලවීම ස්ථිරයි. ශුද්ධාත්මන් වහන්සේ මිසක් වෙන කිසි කෙනෙකුට බෑ ඔබගේ ඇදහිල්ල ස්ථිරව තබන්න. බයිබලයේ සඳහන් වී තිබෙන්නේ අපට එපීස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ එපීස 4 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේ දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙන්න මක් නිසාද උන්වහන්සේ තුල නුඹලා මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවහුය. මිදීමේ දවස දක්වා උන්වහන්සේ මුද්‍රා කර ඇත. ඒ කියන්නේ උන්වහන්සේ ඔබ මිලදී ගත්තයි කියලා උන්වහන්සේ මුද්‍රා කර තිබෙන ඔබගේ ජීවිතය. උන්වහන්සේට අයිතිව සිටින්නේ ඔබ. උන්වහන්සේ ඔබ මිලදී ගත්ත කෙනෙක්. ඔබ ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන්. ඔබ ජීවත් වෙන්නේ උන්වහන්සේගේ වචනේ බලයෙන්. ඉතින් අපි වටහා ගන්නට ඕන ශුද්ධාත්මන් වහන්සේට මිසක් වෙන කිසි කෙනෙකුට බෑ ඔබගේ ගැලවීම ආරක්ෂා කරන්න. කාටවත් බෑ. අපි උත්සාහ කරත් මම හොඳ ජීවිතයක් ගත කරන්නට ඕන, හොඳ මිනිහෙක් හැටියට මම ජීවත් වෙන්නට ඕන, මගේ තිබෙන යහපත්කම් වලින් මම මගේ ගැලවීම ආරක්ෂා කරගන්නට ඕනේ කියන අදහසක් ඔබට තිබෙනවා නම් දැනගන්න. ඔබ නිකරුණේ ඔබගේ මනස නැත්නම් ඔබගේ කාලය ගත කරන එක. නැත්නම් ඔබ නිකරුණේ ඔබගේ සිතුවිලි අදහස් ඔබ යොමු කරන්නේ අනුග්‍රහයෙන් පිට තිබෙන දේවල් වලට. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය සඳහන් කර තිබෙන්නේ උන්වහන්සේගේ හස්තේ ඔබ සිටින්නේ. කාටද පුළුවන්කමක් තිබෙන උන්වහන්සේගේ හස්තයෙන් ඔබ උදුරා ගන්න. දෙවියන් වහන්සේගේ හස්තේ ඔබ සිටින්නේ. මොහොතක් කල්පනා කරලා බලන්න. කාටද පුළුවන්කමක් තිබෙන්නේ? ඔබට පුළුවන් ඔබගේ ජීවිතය ආරක්ෂා කරන්න ඔබ උන්වහන්සේගේ හස්තේ ඔබ සිටිනවා නම්. ඔබට තිබෙන්නේ උන්වහන්සේගේ ගැලවීමේ තිබෙන ආශිර්වාද භුක්ති විඳින්න. ඔබට මේ කාලය තිබෙන්නේ දෙවියන් වහන්සේ ඔබට දී තිබෙන්නේ මේ කාලය උන්වහන්සේගේ ආශිර්වාද භුක්ති විඳින්න. ඇයි උන්වහන්සේගේ ආශිර්වාදයේ භුක්ති නොවිඳ ඔබ බියෙන් ජීවත් වෙන්නේ? ඔබ උන්වහන්සේගේ ආශිර්වාද භුක්ති විඳින්නේ නැතිනම් එනම් ඔබට කවදාවත් බෑ තවත් කෙනෙකුට ආශිර්වාදයක් වෙන්න. ඔබගේ කුසලානේ උතුරන්නේ නැත්නම් ඔබ කොහොමද තවත් කෙනෙකුට ආශිර්වාදයක් වෙන්නේ? බයිබලයේ සඳහන් කර තිබෙන ප්‍රකාරයට දෙවියන් වහන්සේ ගීතාවලිය 23:5 සඳහන් කර තිබෙන්නේ අපට උන්වහන්සේ කෑම මේසයක් පිළියෙල කර තිබෙනවායි කියලා. සතුරන් ඉදිරියේ ආහාර විශාල භෝජනයක් උන්වහන්සේ අපට පිළියෙල කර තිබෙනවා. සතුරන් ඉදිරියේ. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ කියන්නේ ඔබගේ කුසලානේ උතුරා යනවායි කියලා. ඒකේ අදහස් කරන්නේ සැබවින්ම ගීතාවලිය 23 වෙනි පරිච්ඡේදය බලපුවා මුලින් ඉඳන් අග වෙනකන් ඒක කිතුණු ජීවිතයක් සම්බන්ධව කතා කරන්නේ. අන්තිම පදයේ සඳහන් කර තිබෙන්නේ සදාකාල ජීවනය ගැන. සදාහටම උන්වහන්සේගේ වාසස්ථානයේ ඔබ සිටින්නේ. සදාහටම. නමුත් පස්වෙනි පදයේ සඳහන් කර තිබෙන්නේ සතුරන් ඉදිරියේ. මේ ලෝකයේ ඔබ සිටින කාලයේදී සතුරන් අවට සිටින්නට පුළුවන්. නමුත් ඔබ ඒ කෑම මේසේ වාඩි වී ඔබගේ සුවය, මිදීම, සඵලත්වය, සමාදානය, ප්‍රීතියෙන් සියල්ල භුක්ති විඳින්න ඔබ සිටින්නේ. සියලු ආශිර්වාදයක් භුක්ති විඳින්න ඔබ සිටින්නේ. ඔබට කාලයක් නැහැ කනස්සලු වෙන්න, දුක් වෙන්න, අනේ අනාගතය ගැන, අන්තික්‍රිස්තුස් ගැන, හෝ නැත්තම් මේ දේව මාලිගාවට ඇවිත් අන්තික්‍රිස්තුස් ඇවිත් රජකම් කරයි, ඒ වගේම අපගේ
ජීවිතේ නාස්ති වියයි පීඩා කාලයේදී විනාශයක් ඇති වෙයි අපේ ජීවිතයට අපි සමහරක් විට අපට ඉන්නට වෙයි මේ පොළවේ අවුරුදු 7ක කාලයක් දුකින් කනගාටුවෙන් දෙවියන් වහන්සේ ක්‍රූර දෙවි කෙනෙක් නෙවෙයි උන්වහන්සේ යහපත් දෙවියන් වහන්සේ. එවැනි අසුභාරංචි ගෙනෙන්නේ යක්ෂ අපේ මනස අවුල් කරන්න. ඒ මනස අපේ අවුල් කරලා අපේ ජීවිතේ අපිව නොමග යවා අපි කරන දේවල් පවා වළක්වන්නට යක්ෂ උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගත්තා නම් උන්වහන්සේ අපට මේ කැම මේසයක් නැත්නම් ආහාර වේලක් උන්වහන්සේ පිළියෙල කර තිබෙනවා අපට තිබෙන සතුටු සිතින් උන්වහන්සේ දී තිබෙන දේවල් ගැන සතුටු වී උන්වහන්සේට ප්‍රශංසා කරමින් ජීවත් වෙන්න. පළවෙනි තිමෝති පොතේ සඳහන් වී තිබෙන්නේ 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි තිමෝති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සඳහන් කර තිබෙන පදේ බලමු අපි. එහෙත් පසු කාලවලදී සමහරු මුලා කරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයන් වහන්සේ පැහැදිලි ලෙස කියනසේක. ආත්මයන් වහන්සේ පැහැදිලි ලෙස දන්න කාරණාවක් මේක උන්වහන්සේ අපට දැනුවත් කර තිබෙන්නේ. ආත්මයන් වහන්සේ දන්න කාරණාවක්. ඇදහිල්ලෙන් අහක්ව යන මනුෂ්‍යයන්. ඇදහිල්ලේ ජීවිතෙන් අහක්ව යන මනුෂ්‍යයන්. මුලා කිරීමේ ආත්ම වලට ඇහුම්කන් දී ඇදහිල්ලෙන් ජීවත් වෙන මනුෂ්‍යයන්. උදාන ඇදහිල්ලෙන් ජීවත් වෙන මනුෂ්‍යයන්ට අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේක අවවාදයකට උන්වහන්සේ අපට දෙන්නේ. මේ අවවාදය අපි පිළිගත්තොත් දෙවියන් වහන්සේ මේ දී තිබෙන අපට මේ අවවාදය පිළිගත්තා නම් අපි අනිවාර්යයෙන්ම අපට පුළුවන්කමක් තිබෙනවා උන්වහන්සේගේ යහපත් වචනය තුල පවතින්න. අපට කවදාවත් අවශ්‍යතාවයක් නැහැ දෙවියන් වහන්සේගේ දේවල් වලින් ඈත් වෙන්න. ඉතින් මෙතන සඳහන් වී තිබෙන්නේ පසු කාලවල වල ඇදහිල්ලෙන් මිනිස්යන් අහක්ව වී මුලාවේ ආත්ම වලට ඇහුම්කන් දෙන්න පටන් ගන්නවා. එක් සිතුවිලි එන්න පටන් ගන්නවා. එයාට විශේෂ එලිදරව්වක් මම ඔබට දෙන්නම් කියලා යක්ෂයා කතා කරා එයාට. කාටවත් නැති එලිදරව්වක් මම ඔබට දෙන්නම්. අන්ති ක්‍රිස්තුස් ගැන අන්තිම කාලය ගැන මම ඔබට විශේෂ එලිදරව්වක් දෙන්න. මෙවැනි ඉගැන්වීම් මම අසා තිබෙනවා 83 සිට. මමත් තරවටුණා ගිහිල්ලා මම විශාල පොතක් ගත්තා. අන්තිම කාලය ගැන ලියා තිබෙන දේවල් තාම උගත් මිනිස්සෙක් ලියා තිබුණේ. මම පොතෙන් පිටු දෙක තුනක් කියවලා මට ඒක කියව ගන්නත් බෑ. මම විසික් කර දැම්මා. මම තේරුම් ගත්තා ඒක හොඳයි මම නම් කතා කරා ඒ පොත ගැන. මට මෙවැනි පොතක් තිබෙනවා හොඳ පොතක් මට තිබෙනවා අපේ අන්තිම කාලය ගැන හරි ලස්සනට කියන හැමෝටම කිව්වා. නමුත් මට ඒක මගේ ආත්මයේ සමග ඒක මට එකඟ වෙන්නට කාරණා තිබුණේ නැහැ. කියවන්න තවත් බය වෙනවා. කියවන්න එන්නේ තවත් බය වෙනවා අපි. අපට අවශ්‍යතාවයක් නැහැ වෙනි භයංකාර දේවල් කියවන්නට. හේතුව දෙවියන් වහන්සේ මුල ඉඳන් මිනිස්සුව මැව්වේ බයෙන් ජීවත් වෙන්න නොවේ. නමුත් බය ආරම්භ වුණේ මිනිස්සයාගේ වැටීමෙන්. නමුත් අපි ගැලීම ලබා ගත්තන් පසුව දෙවියන් වහන්සේ අපට උන්වහන්සේගේ ඇදහිල්ල දුන්නා. ඇදහිල්ල බය දුරු කරා අපගේ ජීවිතෙන්. ඇදහිල්ල පැමිණුණාම බය ඉවත් වී යනවා. ඉතින් ඒ දේ සිද්ධ වුණාම අපට දෙවියන් වහන්සේ අපට දී තිබෙන මේ බාලකමේ ආත්ම අපගේ ජීවිතින් ඉවත් වුණා. අපි ඇදහිල්ලෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. අපගේ ජීවිතයේ ඇදහිල්ල වර්ධනය කරන්න පටන් ගන්නවා. අපි වර්ධනය වෙමින් සිටින දිනපතා ඇදහිල්ලේ වචනය අසමින් වර්ධනය වෙමින් අපි සිටින්නේ. ඊට පස්සේ මොකද්ද වෙන්න යන්නේ? ඒ වර්ධනය තුලින් අපට පුළුවන්කමක් තිබෙනවා අනිත් අයගේ ජීවිතවලටත් උපකාරයක් වෙන්න. අන්ති ක්‍රිස්තුස් ගැන මිනිස්සුන්ට කතා කරලා ගැලවීමට ගේන්න බෑ මිනිස්සුන්ව. අපට තිබෙන්නේ සැබෑ ක්‍රිස්තුස් ගැන කතා කරලා මිනිස්සුන්ව ගැලවීමට ගේන්න. ලෝකෙ සිටින මිනිස්සුන් බයගස්සලා අපව කවදාවත් ඒගොල්ලෝම ගැලවීමට ගේන්න බෑ. ඒගොල්ලෝ ආවත් හරි ඒගොල්ලොන් බියෙන් ගැලවෙන්නේ නැහැ කොමටත්. ඒගොල්ලෝ ගැලවෙන්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නිසා. නමුත් ඇදහිල්ල තුලින් බියෙන් නොවේ. බියෙන් නෙවෙයි මිනිස්සුන් ගැලවෙන්නට යන්නේ. නමුත් මිනිස්සුන් ගැලවීම ලබා ගන්නට යන්නේ ඇදහිල්ල තුලින්. එපීස පොතේ සඳහන් වී තිබෙන ඉතා පැහැදිලිව එපීස 2:8 සඳහන් කර තිබෙන්නේ
දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් සහ ඇදහිල්ල තුලින් අපි ගැලවීම ලබන්නේ. බියෙන් නොවේ. අපි ලෝකයට කොච්චර කිව්වද අන්තික්‍රිස්තුස් කෙනෙක් එනොයි කියලා, විනාශකාරී දේවල් එනොයි කියලා. ඒක නා කියව අපි දන්නවා. ලෝකයට බය ගන්න අවශ්‍යතාවයක් නැහැ. ලෝකයට අවශ්‍ය කරන්නේ ඒ ආයත තුළ තිබෙන බියාත්මය දුරු කරන්න. බියාත්මය දුරු වී යනට එකම එක ආරංචියක් තමයි තිබෙන්නේ, සුභ ආරංචිය. සුභ ආරංචිය නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍යයන් වෙනුවෙන් ජීවිතේ පූජා කළ බව. සුභ ආරංචිය. සුභ ආරංචි දේශනා කරමින් න්‍යායව ගලවන්නට පුළුවන් අපට. බයිබලයේ සඳහන් කර තිබෙන්නේ සුභ ආරංචිය තමයි අපට තිබෙන්නට ඕන. ඉතින් පසු කාලවල වල අපි දකින්නේ මනුෂ්‍යයන් ඇදහිල්ලෙන් අහක්ව ගිහින්, ඇදහිල්ලේ වාක්‍යයෙන් අහක්ව ගිහින්, ඇදහිල්ලේ දේවල් වලින් අහක්ව ගිහින් එයා මුලා කිරීමේ ආත්ම වලට අහුම්කම් දෙන්න පටන් ගන්නවා. නොයෙකුත් අනවශ්‍ය දේවල් වලට ඒගොල්ලෝ අහුම්කම් දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ බය වෙන්න පටන් ගන්නවා. ඇත්තටම මගේ ගැලවීම, අනේ මම දන්නේ නැහැ මගේ ගැලවීම ස්ථිරයිද කියලා. ඔබේ ගැලවීම රක්ෂා කරන්න බැහැ. ඔබටත් මටත් දන්නේ නැහැ අපේ ගැලවීම රක්ෂා කරගන්න. ඒ තමයි ශුද්ධාත්මන් වහන්සේ අප තුල වාසය කරන්නේ. උන්වහන්සේ කවදාවත් අපව අත්හැර යන්නේ නැහැ. අප තුල උන්වහන්සේ වාසය කරන්නේ, අප සමගයි උන්වහන්සේ සිටින්නේ. කිසි කාලක උන්වහන්සේ අපගෙන් යන්නේ නැහැ. අන්තිම දවස දක්වා, අපේ මිදීමේ දවස දක්වා උන්වහන්සේ අප සමගයි සිටින්නේ. ඒකෙන් අදහස් කරන්නේ කිසි විදියකින් ඔබගේ ගැලවීමට හානියක් හෝ කිසි විදියකින් ඔබට අඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ නිසා. කිසි විදියකින්. එළිදරව් 3 වෙනි පරිච්ඡේදයට හරවමු. 5 වෙනි පදේ කියවමු. ජයගන්නා නම් මෙසේ සුදු වස්ත්‍රයෙන් පළඳවනු ලැබේ. ඔහුගේ නම ජීවන පොතෙන් කිසිසේත් මකා නොහැර, මාගේ පියාණන් වහන්සේද උන්වහන්සේගේ දූතයන්ද ඉදිරියේ ඔහුගේ නාමය පිළිගන්නෙමි. ඔහුගේ නාමය පිළිගන්නේ කිසිසේත් මකා දමන්නේ නැහැ කියලා සඳහන් කර තිබෙන්නේ. කිසිසේත් මකා දමන්නේ නැහැ. ජය ගන්න. කවුද ජය ගන්න? ක්‍රිස්තුස් යේසුස් වහන්සේව හඳුනන්න. ඔබ ලෝකෙන් ජය ගත්තයි කියලා බයිබලයේ සඳහන් කර තිබෙනවා. පළවෙනි යෝහාන් 5 සඳහන් කර තිබෙන්නේ කවුද ලෝකෙන් ජය ගන්නේ? කවුද ජයග්‍රාහකයා? ක්‍රිස්තුස් යේසුස් වහන්සේ හඳුනන්න. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව විශ්වාස කරන තැනැත්තා මිස ලෝකයෙන් ජය ගන්නේ වෙන කවුද? වෙන කවුද ලෝකෙන් ජය ගන්නේ? ඔබ ලෝකෙන් ජය ගත්ත කෙනෙක්. කියන්නේ ලෝකේ ක්‍රම සහ විදි වලින් ඒ පෞකාර වැටිච්ච ස්වභාවයෙන් ජයගත්ත මිනිස්සෙක්. ඔබගේ නාමය කවදාවත් මකා දමන්නට බෑ. ඔබ ලෝකෙන් ජයගත්ත කෙනෙක්. ඔබ ජයගත්ත පුද්ගලයෙක්. කොහොමද ඔබගේ නාමය මකා දාන්නේ? අනේ මගේ නාමය මකා දාය සමහර කෙනෙක් දෙවියන් වහන්සේ මම වැරදි දේවල් කළොත් දෙවියන් වහන්සේ කියන්නේ ඔබගේ නාමය කවදාවත් මම මකා දමන්නේ නැහැ. ඔබ ජයගත්ත කෙනෙක්. ඔබ ජයග්‍රාහකයෙක්. ඔබ ජයගත්ත කෙනෙක්. කිසි විදියකින් සතුරාට බෑ ඔබගේ ජීවිතේ විනාශ කරන්න. පළවෙනි යෝහාන් 4 අපි කියවමු. කොහොමද සඳහන් කර තිබෙන්නේ? මාගේ ප්‍රිය දරුවනි, නුඹලා දෙවියන් වහන්සේට අයිතිව ලෝකයේ සිටින තැනැත්තාට වඩා නුඹලා තුල සිටින තැනන් වහන්සේ උතුම් බැවින් නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඉතින් අපි ලෝකෙන් ජයගත නැත්නම් යක්ෂයාගෙන් ජයගත් සෙනගක් අපි. ඉතින් ජයගත් මනුෂ්‍යයන්ට කොහොමද එයාගේ නාමය මකා දමන්නේ? ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියා ප්‍රකාශ කරපු වෙලාවේදී, ඔබ යේසුස් වහන්සේ විශ්වාස කරපු වෙලාවේදී ඔබගේ නාමය ජීවන පොතේ උන්වහන්සේ ලියා දැම්ම. උන්වහන්සේ කිමේ කිසි විදියකින් ඒක මකා දමන්නට බෑ කිසි කෙනෙකුට. මකා දාන්නට බෑ. බොහෝ වෙලාවට අපි දකින්නේ සමහරක් කිතුණු භක්තිකයන් නාමිකව සිටින මිනිස්සුන්. එයා අය බැටළුවකගේ හැම ගහගෙන ඉන්නේ, බැටළුවන් හා සමානව සිටින්නේ. නමුත් එයා අය ගැලීම ලබලා නැහැ. එයා අය ගැලීම ලබලා නැහැ. කොහෙත්ම ගැලීම ලබාගත් සැබෑ අවංක කිතුණු භක්තිකයන් සිටිනෝයි කියලා විශ්වාස කරන්න. ඒ වගේම බැටළුවන් වාගේ රඟපාන අයත් කීප දෙනෙක්ම සිටිනවා. ඒක ඔබ වටහා ගත්තා නම් කවදාවත් මේ ගැලීම නැති වෙන ප්‍රශ්නේ ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කවදාවත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බැටළුවන් වාගේ ඉන්න පුළුවන්.
නමුත් ඒගොල්ලෝ බැටළුව නෙවෙයි. ඒගොල්ලෝ ක්‍රියාවෙන් බලා ගන්න පුළුවන් ඔබට. එයා බැටළුව නෙවෙයි කියලා. සැබෑ බැටළුවෙක් නම් කවදාවත් කිසි විදියකින් දෙවියන් වහන්සේගේ දේවල් එපා කරන්නේ නැහැ. නිතර නිතර දෙවියන් වහන්සේගේ දේවල් වලටයි ලං වී සිටින්නේ. කොහොම හරි දෙවියන් වහන්සේගේ දේවල් වලටමයි ලං වී සිටින්නේ. සැබෑ බැටළුවෙක් නම් කවදාවත් නැවත බැටළුවයි ගතිගුණය වෙනස් වෙන්නේ නැහැ. එතකොට මිනිසයන් කියේ නම් කොහොමද මේ පදේ බලපුවාම නැත්නම් දෙවෙනි පේතෘස් පොතට සැබෑ බැටළුවෙක් කවදාවත් බැටළුවයි ගතිගුණය වෙනස් වෙන්නේ නැහැ. අපගේ ජීවිතේ තිබෙන ස්වභාවය වෙනස් ස්වභාවයක් අපිට තිබුණා. නමුත් දැන් අපිට ක්‍රිස්තුස් වහන්සේ තුල අපිට බැටළුවෙකුගේ ස්වභාවයක් තිබෙනවා. අහිංසකව දෙවියන් වහන්සේගේ දරුවන් මෙන් අපි සිටින්නේ. 2 පේතෘස් 2:21 සහ 22. මක්නිසාද ඔවුන් ධර්මිෂ්ඨකමේ මාර්ගය දැනගත්තායින් පසු ඔවුන්ට මාරදුන් ශුද්ධ වූ අඥාවෙන් හැරී යනවාට වඩා ඒ මාර්ගය දැන නොගත්තා නම් ඔවුන්ට යහපත්ය. ඔව්. ඒ මාර්ගය දැනගත්තේ නැත්නම් වඩා හොඳ ඒ අයට. නැවත කියමු මේ පදේ. මක්නිසාද ඔවුන් ධර්මිෂ්ඨකමේ මාර්ගය දැනගත්තායින් පසු ඒ අය දැනගත්තා ධර්මිෂ්ඨ මාර්ගයක් තිබෙනවායි කියලා. නමුත් ඒ අය කැපවුණේ නැහැ ඒ මාර්ගය ගමන් කරන්න. දිගටම කියවමු. ඔවුන්ට බාරදුන් ශුද්ධ වූ ආඥාවෙන් හැරී යනවාට වඩා ඒ මාර්ගය දැන නොගත්තා නම් ඔවුන්ට යහපත්ය. ඒවුන්ට යහපත්ය. ඒගොල්ලෝ දැනගත්තා. ඒගොල්ලෝ අවස්ථාවක් තිබුණා සුභාරංචි වචනය අසා ගැලවීම ලබන්න. සභාවට විටින් විට ආවා. සුභාරංචිය ඇසුවා. ඒ අය ඇසුවා. නමුත් ඒ අය කවදාවත් තේරුම් ගත්තේ නැහැ. ඒගොල්ලෝ ගැලවීම ලබා ගත්තේ නැහැ. සමහර මනුෂ්‍යයන් සභාවට එන්න පුළුවන්. ඒ අය සුභාරංචි වචනය අසනවා. නමුත් ඒ කවදාවත් උන්වහන්සේගේ අනුග්‍රහයට යටත් වෙන්නේ නැහැ. ඒ නිතරම උත්සාහ කරන්නේ ඒ අයගේ ධර්මිෂ්ඨකම ස්ථීර කරන්න. රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ අපි මේ පදේ නැවතෙමු. රෝම 10 2 සහ 3. මක්නිසාද ඔවුන්ට දෙවියන් වහන්සේ උදෙසා ජනිතකමක් ඇති බවට ඔවුන් ගැන මම සාක්ෂි දෙමි. නමුත් එය දැනගැන්ම ඇතුව නොවේ. මක්නිසාද ඔවුහු දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිර කරන්නට සොයමින් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නොනේය. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නොවි සිටින මේ මිනිස්යන් අසනව සුභාරංචි කවදාවත් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් වෙන්නේ නැහැ. දේවචනේ ආසනවා පණිවිඩය ආසනවා පමණ. නමුත් එයා කවදාවත් කැප වෙන්නේ නැහැ. ඔව් ස්වාමිනේ ඔබ වහන්සේගේ අනුග්‍රහයෙන් මිසක් වෙන කිසි මාර්ගයකින් මට ගැලවීම ලබා ගන්නට බෑ. දැන් ඒ සෙනඟ ගැන මෙතනත් කතා කරන්නේ. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා. හේබ්‍රු 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ. හේබ්‍රු 6:5. මක්නිසාද වරක් ආලෝක කරනු ලැබුවා වූ ස්වර්ගීය දීමනාවේ රසය වින්දා වූ ශුද්ධාත්මයන් වහන්සේට පවකාරයන් දුන්නා වූ. මෙතන සඳහන් කර තිබෙන රස විඳපු සෙනගක්. මේ අය රසවත් කියලා තේරුම් ගත්ත නමුත් කවදාවත් ඒ අය අනුභව කළේ නැහැ. දැන් ඔබට කිව්වනම් අපි හොඳ විදුරුවක් දුන්නා නම් හොඳ මොකක් හරි බීමක්. ඔබ ඒක සම්පූර්ණයෙන්ම අනුභව කරන්න කැමති නැහැ. ඔබ රස බැලුවා පමණයි. ඒ අය සුභාරංචිය ඇසුවා රසවත් කියලා කිව්වා. නමුත් ඒ අය කවදාවත් ඒක අනුභව කළේ නැහැ. ඒ අය පිළිගත්තේ නැහැ. ඒ කොට්ටාශය දිහා බලපුවා අපි කියන්නේ අහවල් කෙනා මේ විදිහට ඉන්නවා. ඒ මිනිස්සයා කිතුණුවෙක් කියලා කියනවා. ඒ මිනිස්සයා දේවදරුවෙක් කියලා කියනවා. ඒ මිනිස්සයා සභාවට යන පුද්ගලෙක් කියලා කියනවා. ඒගොල්ලෝ ඒ රසය බැලුවා. නමුත් කවදාවත් ඒගොල්ලෝ ගැලෙන්න ලැබෙන්නේ නැහැ. කොයිතරම් භයානකද ඒක? මං හිතන්නේ මේ පණිවිඩේ වඩා හොඳයි ඔය භයානක පණිවිඩයට වඩා. ඒ අය ඇවිත් විටින් විට රස බලනවා ආපහු යනවා. රස බලනවා ආපහු යනවා. වචනේ ආසනවා ආපහු යනවා. නමුත් කවදාවත් ඒගොල්ලෝ තීරණය කළේ නැහැ. මෙන්න මම දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් වෙනවා. එයා සභාවට ඇවිත් එයා අසනවා පණිවිඩය අසනවා. ඔව් මං හොඳ මිනිස්සෙක්. මම ඒ තරම් නපුරු මිනිස්සෙක් නෙවෙයි. මම නපුරු කෙනෙක් නෙවෙයි. ඉතින් මං ඔහේ ඉන්න හොඳ මිනිස්සෙක්. නමුත් යේසුස් වහන්සේ මේ මිනිස්සයා කවදාවත් පිළිගත්තේ නැහැ තමාගේ ස්වාමියා හැටියට. තමාගේ ස්වාමියා හැටියට පිළිගත්තේ නැහැ. ස්වාමියාට පිළිගත්තා නම් ඒ මිනිස්සයා සහ මුලින්ම වෙනස් පුද්ගලයෙක් වෙනවා. ඒ මිනිස්සයා බැටළුවෙක් වෙනවා. ඒගොල්ලෝ රස බැලුවා පමණයි. දැන් අපි යමු දෙවනි පේතෘස් 2:21ට. එතන සඳහන් වී තිබෙන්නේ
ඒ අය මේ ධර්මිෂ්ඨකමේ මාර්ගය බැලුවා, රස බැලුවා. නමුත් ඒ අය කවදාවත් එක්සත් උනේ නැහැ. එක්සත් උනේ නැහැ. ඒ සෙනඟ ගැන කතා කරලා පවසන්නේ 22 වෙනි පදයේ සඳහන් කරන්නේ මෙන්න මේ විදියටයි. කියවමු. බල්ලා නැවත ඌගේ වමනයටත් බල්ලා තමාගේ වමනයට ගිය එක. දැන් මට මේ පදේ ඇත්තටම විශාල ප්‍රහෙලිකාවක් හැට තිබුණේ මගේ මුල් කාලේදී. මං හිතුවේ ඇත්තටම අර බල්ලා වමනට එනවා වාගේම අර පව්කාරයා ගැලීම ලබා ගත්තා, ආපහු ගිහිල්ලා ගැලීම නැති කරගත්තා. ගැලීම ලබා ගත්තා, ගැලීම නැති කරගත්තා. ඒ මනුෂ්‍යයා සභාවට ඇවිල්ලා ගැලීම ලබා ගන්නවා, ආපහු ගැලීම නැති කර ගන්නවා. ආපහු ලෝකෙට ගිහින්. මෙතන සඳහන් කර තිබෙන්නේ බල්ලෙක් ගැනයි කතා කරන්නේ, බැටළුවෙක් ගැන නොවේ. බල්ලා කවදාවත් ගැලවීම ලබලා නැහැ. බයිබලයේ සඳහන් කර තිබේ යේසුස් වහන්සේ පැවසුවේ මම දරුවන්ගේ රොටි කොහොමද බල්ලන්ට දෙන්නේ කියලා උන්වහන්සේ පැවසුවේ. උන්වහන්සේ කිව්වේ, උන්වහන්සේ කතා කළේ givisුමක් නැති පුද්ගලයෙකුට මම කොහොමද මගේ ආහාර බෙදන්නේ? දරුවන්ට ලැබෙන තිබෙන රොටි මම කොහොමද බල්ලන්ට ලබා දෙන්නේ? නමුත් ඒ කාන්තාව කුමද පැවසුවේ? ඔව් ස්වාමිනී, ඒක සත්‍යයි. ඇය කිව්වේ ස්වාමිනී කියලා කියපු වෙලාවේදීම යේසුස් වහන්සේ ඇයට කිව්වේ ඔබගේ ඇදහිල්ල මහත් ඇදහිල්ලක් කියලා. ඇය ඒ මොහොතේදීම ඇයට ලබා ගන්න පුළුවන්කමක් තිබුණා තමාගේ දියණියගේ සුවය ඇය ස්වාමින් වහන්සේ කියලා ප්‍රකාශ කරපු අවස්ථාවේදී. ඇය තවත් බල්ලෙක් නොවේ. ඇය යේසුස් වහන්සේව පිළිගත්තා. ඇය යේසුස් වහන්සේව පිළිගත්තා. ඇය විශ්වාස කරා. ඔව් ස්වාමිනී, ඒක ඇත්තයි. නමුත් ඒ කැබලි වුණත් මං කැමති ලබා ගන්න. යේසුස් වහන්සේ කිව්වා ඔබගේ ඇදහිල්ල විශාලයි. යේසුස් වහන්සේ කෙරේ ඇය ඇදහිල්ල තැබුවා. ඒ ඇදහිල්ල තැබුණ නිසා ඇයට පුළුවන්කමක් තිබුණා ඇයගේ දියණියගේ ඒ යක්ෂා වෙස වෙලා සිටිය දියණිය සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න. ඉතින් මෙතනත් අපි දකින්නේ බල්ලා තමාගේ වමනයට ගියයි කියලා කියන්නේ එය කවදාවත් ගැලීම ලැබලා හිටියේ නැහැ. ඒගොල්ලෝ සභාවට එනවා, යනවා, සභාවට ඇවිල්ලා යනවා, බොරුව කරනවා, එනවයි. ඒගොල්ලෝ බොරු කරන්නේ. සභාවට ආපුවම සභාවේ ආයත් එක්ක ජීවත් වෙන්න එක විදියකට. නමුත් ලෝකයට ගියාම ලෝකයේ ප්‍රකාරයි ජීවත් වෙන්නේ. මනුස්සගේ නියම ස්වභාවය බලා ගන්න පුළුවන්. දෙවියන් වහන්සේ දන්න බයිබලයේ සඳහන් කර තිබෙන්නේ අපි දෙවියන් වහන්සේව අන්දවන්න හදනවා. සමහර මනුෂ්‍යයන් හිතන්නේ දෙවියන් වහන්සේවත් මට අන්දවන්න පුළුවන් කියලා. නමුත් දෙවියන් වහන්සේ සියල්ල දන්න දෙවියන් වහන්සේ. දෙවනි තිමෝති පොතේ දෙවනි පරිච්ඡේදය 19 වෙනි පදේ. එසේද වූවත් ස්වාමින් වහන්සේ තමන්ගේ අය දන්නාසේකයි. ස්වාමින් වහන්සේ තමාගේ අය දන්නාසේක. උන්වහන්සේ දන්නා උන්වහන්සේගේ සෙනඟ. නැවත කියවමු. එසේද වූවත් ස්වාමින් වහන්සේ තමන්ගේ අය දන්නාසේකයිද ස්වාමින් වහන්සේගේ නාමය සඳහන් කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවෙත්වායි. ඔව්, ස්වාමින් වහන්සේගේ නාමය දන්නා. ඉතින් උන්වහන්සේ දන්නා කවුද උන්වහන්සේගේ සෙනඟ? උන්වහන්සේට බොරු කරන්න බෑ අපට. සමහර මනුෂ්‍ය හිතන උන්වහන්සේට බොරු කරන්න පුළුවන් කියලා. මනුෂ්‍යයන් රවට්ටන්න පුළුවන්, සභාවේ නායකයන් රවට්ටන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ රවටෙන්නේ නැහැ කවදාවත්. දෙවියන් වහන්සේ දන්නා උන්වහන්සේගේ සෙනඟ කවුදයි කියලා. උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේ ආරක්ෂා කරන බව අපට විශ්වාස කරන්න පුළුවන්. ස්වාමින් වහන්සේ දන්නවා උන්වහන්සේගේ සෙනඟ කවුදයි කියලා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන දෙවියන් වහන්සේගේ සෙනඟ උන්වහන්සේ ආරක්ෂා කරන බව. දෙවියන් වහන්සේගේ සෙනඟ නැවත නැවත වමනට යන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ මිනිසෙක් නම් ඒ මිනිසයා ගැලීම ලැබලා සිටින්නේ. දෙවියන් වහන්සේ ආය දන්නවා. දෙවියන් වහන්සේට ගැලවීම දී තිබෙනවා. කිසි විදියකින් කිසි කෙනෙකුට ඒක වෙනස් කරන්නට කොහෙත්ම බෑ. අපි තව එක පදයක් කියවමු. පරණ ගිවිසුමේ නාහූම් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ. ස්වාමින් වහන්සේ යහපත්ය විපත්ති දවසේදී බලකොටුවක්ය. උන්වහන්සේ තමන් කෙරේ විශ්වාස තබන්නන් දන්නාසේක. උන්වහන්සේ දන්නවා උන්වහන්සේ කෙරේ විශ්වාසය තබන අය. ඉතින් උන්වහන්සේ ඒ අයව ආරක්ෂා කරයි. ඒ වගේම තව එක පදයක් තිබෙනවා. යෝහාන් 10:14. යෝහාන් 10:14. මම යහපත් බැටළු වෙන්ඩේරාය. පියාණන් වහන්සේ මා අඳුනන්නාක් මෙන්ද මා පියාණන් වහන්සේ අඳුනන්නාක් මෙන්ද මම මාගේ බැටළුවන් අඳුනමි.
උන්වහන්සේගේ බැටළුවන් උන්වහන්සේ හඳුනනොයි කියලා සඳහන් කර තිබෙනවා. ඉතින් අපට ඒ ගැන බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ බැටළුවෙක් නම් ඔබ බැටළුවෙක්ම තමයි. නමුත් ඔබ ගැලීම නොලබා සිටින කෙනෙක් නම් දෙවියන් වහන්සේ දන්නවා. ඒ සෙනඟ උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේ දන්නවා. ඉතින් ඔබගේ ජීවිතේ ඵල එලෙස තිබෙන්නට ඕන. ඵල නැතිනම් ඔබගේ ජීවිතේ එනම් ඔබ යම් තීරණයක් ගන්න. ගැලීම ලැබලා නැත්නම් ඔබ එනම් ගැලීම ලබා ගන්න. ඔබගේ හැඟීමෙන් ඔබගේ පුළුවන් කමෙන් නොවේ ඔබට ගැලීම ලබා ගන්නට පුළුවන්කමක් තිබෙන දෙවියන් වහන්සේගේ අනුග්‍රහය සහ ඔබගේ ඇදහිල්ල තුලින් ඔබට ගැලීම ලබා ගන්නට පුළුවන්. ආදර දෙවියනි ඔබ වහන්සේට ස්තුති වේවා. අපි විශ්වාස කරනවා යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ බව. අපි විශ්වාස කරන යේසුස් වහන්සේ මලවුන්ගේ නැගිට අපට ජීවනය ලබා දුන්න බව. අපි රැවටෙන්නේ නැහැ ස්වාමිනී. රැවටෙන්නට අපට රැවටිලි සහිත අපට ආත්මයක් නැහැ. නමුත් ඔබ වහන්සේට ස්තුති වේවා. ඔබ වහන්සේ අපට සියල්ල එළිදරව් කරන නිසා. ඒ විතරක් නොවේ අපගේ මුළු සිතින් අපි විශ්වාස කරනවා ඔබ වහන්සේ මලවුන්ගේ නැගිටින බව. ස්තුති ස්වාමිනී. ඔබ වහන්සේ අපව ගලවා ගත්ත නිසා. ඔබ වහන්සේ දන්නවා ඔබ වහන්සේගේ සෙනඟ කවුදයි කියලා. අද දවසේදී ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ අපි ඇසූ කල අපි තේරුම් ගත්තා. මනුෂ්‍ය පුත්‍රය එන විට මොකද්ද සොයන්නේ? ඇදහිල්ලයි. ඒ නිසා ස්වාමිනී අපි ඇදහිල්ලෙන් තවත් ස්ථීරව සිටිනවා ස්වාමිනී. අපි ඇදහිල්ලෙන් අහක් හොයන්නේ නැහැ. නමුත් අපි ඇදහිල්ලෙන් ස්ථීරව සිටිනවා. ස්තුතියි ස්වාමිනී ඔබ වහන්සේ අපව මුදවා ගත්ත නිසා. අපව ගලවා ගත්ත නිසා. අපව නිදහස් කළ නිසා. යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමේන්. අප විශ්වාස කරන්නේ ජයග්‍රාහී ජීවිතය ඔබට ආශිර්වාදයක් වී ඇති බවයි. වැඩි විස්තර සහ අනෙකුත් දේශනා හා යාඥා සඳහා 0722 340 440 අමතන්න. විද්‍යුත් තැපෑල info@believersfellowshipsl.org. දෙවියන් වහන්සේ සමග ඔබේ සබැඳියාව ශක්තිමත් කරන ලිපි කියවීමටද ඇදහිල්ලේ පණිවිඩ හා ගීතිකා ඇසීමටත් නැරඹීමටත් දිනපතා දේව වචනය ප්‍රකාශ කිරීමටත් believersfellowship.lk අන්තර්ජාල හරහා මෙම සේවාව ඔබට පහසුකම් සලසා ඇත. සතිපතා පවත්වනු ලබන ප්‍රශංසා නමස්කාර මෙහෙයේදී දේව වචනය අසන්නට අප හා එක්වන්න.